මහා කරුණිකන්නාතං ඤෙය්‍ය සාගර පාරගුං වන්දේ නිපුන ගම්භීර විචිත්තනය දේශනං විද්‍යාචරණ සම්පන්නායේන නීයන්ති ලෝකතෝ වන්දේ සමුත්තමන් ධම්මං සම්මා සම්බුද්ධ පූජිතං තේලාදී ගුණ සම්පන්නෝ ඨිතෝ මග්ග ඵලේසුයෝ වන්දේ අරිය සංඝන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කාරුණික පින්වත්නි අද මම මේ පින්වතුන්ට දේශනා කරන්නට සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරන කාලයේදී ඒ දෙව්රම් මහා විහාරය කිට්ටුව හිටපු ගවයන් මරන්නෙක් ඒ ගවයන් මරන්නෙකුගේ පුත්‍රයෙක් අරමුණු කරගෙන දේශනා කරන්නට යෙදුන දේශනාවක් තමයි මම අද මේ පින්වතුන්ට දේශනා කරන්නට සූදානම් වෙන්නේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහා විහාරයේ වැඩ වාසය කරනකොට මේ අපි කියපු ගව ඝාතකයා කවදාවත් බුදුරජාණන් වහන්සේව බලන්න දකින්න වන්දනා කරගන්න ආවේ නැහැ. ඉතින් මේ ගව ඝාතකයා ගවයන්ට වද දීලා මරණයට පත් කරනවා. මරණයට පත් කරලා ඒ ගවයාගේ රසවත් වූ මාංශ උයා පිහවාගෙන අඹදරුවොත් එක්ක වාඩි වෙලා ඒ මස් ව්‍යංජන කනවා. ඉතින් මස් ටික විකුණන මිල ගණන් වලට විකුණනවා. මේ විදිහට අවුරුද්දක් දෙකක් නෙවෙයි අවුරුදු 55ක් මේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 55ක් වෙනකන් ගවයන් ඝාතනය කරමින් මස් මරාගෙන කමින් හිටියා. අන් අයටත් විකුණුවා. ඉතින් මේ අසල දෙව්රම් මහා විහාරයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරා කියලා මේ කෙනාට එහෙම ලොකු ගාණක් තිබුණේ නැහැ. එකම එක දවසක්වත් ගිහලා බණපදයක් ඇහුවේ නැහැ. එකම එක දවසක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දන් හැන්දක් පූජා කරේ නැහැ. මල් ටිකක් පූජා කරේ නැහැ. සුවඳ දුම් ටිකක් පූජා කරේ නැහැ. වන්දනාවක් මානයක් කරගත්ත නැහැ. බණ භාවනාවක් කරගත්තේ නැහැ. ඉතින් මේ විදිහට දෙකට මෙයා සත්තු මරාගෙන කනකොට මෙයාට අනිවාර්යයෙන්ම හැම දවසෙම හැම මොහොතකම බත් එක්ක මස් තියෙන්න ඕන. බත් එකට හරක් මස් තිබුණ නැත්නම් මේ කෙනාට කෑම කන්න බෑ. බත් එකේ හරක් මස් තිබුණ නැත්නම් මේ මිනිස්යාට කෑම කන්න බෑ. ඒ තරම් මේ මිනිස්යා මස් වලට ඇබ්බැහි වෙලා හිටියා. එක දවසක් මේ දහවල් කාලයේදී හරකෙක්ව මරලා මස් විකුණලා Tamanට කන්න කොටසක් අරන් තියලා තිබ්බා. ඒ කොටස තමන්ගේ බිරිඳට දීලා මෙයා ගියා නාගෙන. තමන්ගේ බිරිඳට දීලා මෙයා නාගෙන එන්න ගියා. නාලා එනකොට මස් ව්‍යංජනය හදලා තියන්න මට මසුත් එක්ක බත් කන්න ඕනේ කියලා තමයි මේ මිනිස්සයා ගියේ. ඉතින් ඔන්න මේ මස් විකුණන කෙනාගේ යාළුවෙක් ආව ටික වෙලාවක් ගියාට පස්සේ මේ මස් විකුණන කෙනාගේ යාළුවා ඇවිල්ලා කිව්වානේ මට මස් තියෙනවා නම් මස් දෙන්න. ඒ ගමන මේ බිරිඳ කියනවා මස් ඉවරයි. මස් ඉවරයි කියලා කියනවා.
ඊට පස්සේ අනේ එහෙම කරන්නව මං හැමදාම මස් නුඹලගෙන් ගන්නවනේ මටත් මස් නැතුව බත් කන්න බෑ මට කොහොම හරි මස් ටිකක් දෙන්න කියලා කිව්වා. ඒ ගමන මේ බිරිඳ කිව්වා මේ තියන්නේ මගේ ස්වාමියාට හදන්න තියෙන මස් ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒක නම් දෙන්න විදිහක් නැහැ. එයාට මස් නැතුව බත් නම් කන්න බෑ කියලා කිව්වා. ඒ ගමන අර මනුස්සයාට තරහ ගිහලා බලහත්කාරයෙන්ම අර තිබුණ මස් ටික අරන් ගියා. සල්ලි විසි කරලා දාලා අරන් ගියා. අරන් ගිහිල්ලා ඔන්න එයා Tamanට අවශ්‍ය කරන ප්‍රමාණයට ආහාරයට සූදානම් කරගත්තා. ඊට පස්සේ මේ මස් වැද්දා මේ ගව ඝාතකයා නාගන ගෙදර ආවා. නාගන ගෙදර ඇවිල්ලා මට බත් බෙදාගෙන එන්න කිව්වා. ඊට පස්සේ මේ බිරිඳ බත් බෙදාගෙන ආවා. හැබැයි බත් එකේ මස් තිබුණේ නැහැ. පලාකොළ වර්ග විතරයි තිබුණේ. පලාකොළ වර්ග විතරයි තිබුණේ. ඊට පස්සේ අහනවා කෝ මස්? ඊට පස්සේ කියනවා ස්වාමීනි මස් නැහැ. ඇයි මන් උඹට මස් හොයන්න කියලා දීලා ගියේ? කෝ මස් ටික? ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි නුඹේ අර යාළුවා මස් නැතුව බත් ගන්න බෑයි කියලා කියන කෙනා අන්නේ ආවිල්ලා බලහත්කාරයෙන්ම සල්ලි දීලා මේ මස් ටික අරන් ගියා. අදට විතරක් කන්නද කියලා කිව්වා. ඊට පස්සේ නුඹ දන්නවනේ මට මස් නැතුව බත් ගන්න බෑයි කියලා. ඒ ගිහිල්ලා අරන් එන්න කිව්වා. ඒ දීපුවා ගිහිල්ලා අරන් එන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි අනේ එහෙම කරන්නේ කොහොමද මේ බත් කන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මට මෙහෙම බත් කන්න බෑ කියලා මොකද කරේ? මෙයා තරහක් ආවා මේ මනුස්සයාට. තරහක් ඇවිල්ලා තියුණු ගෙරි කපන කැත්ත එහෙම නැත්නම් හරක් කපන කැත්ත අරගෙන හෙට දවසේ මරන්න හිටපු ගුණා ගාවට ගියා. ගුණාගේ කට අරවලා දිව ඇද්දා එළිය. දිව ඇදලා දිව කපාගෙන ආවා. දිව කපාගෙන ඇවිල්ලා ගිනි අඟුරු වල පිච්චුවා. ගිනි අඟුරු වල පුච්චලා බත් එකට දාගත්තා. අර සත්‍යයා බොහෝම දුකසේ කෑ ගහන්න පටන් ගත්තා. අර හරක. මේ මිනිස්සයා ගිනි අඟුරු වල අර මස් කැවැල්ල පුච්චලා දිව පුච්චලා බත් එකට බෙදාගත්තා. බත් එකට බෙදාගෙන හොඳට රස ගන්නවලා දැන් මෙයා බත් ටික අනාගෙන කන්න සූදානම්. පළවෙනි බත් කටට ගත්තා හැපුවා. හපනකොට අර තිබ්බ හදිස්සියට මොකද වුනේ? මේ මිනිස්සයාට මස් කෑල්ල වෙනකොට හැපුණේ තමන්ගේ දිව. තමන්ගේ දිව හැපුණා. දිව හැපිලා දිව දෙකට වෙන් වෙලා බත් එකට වැටුණා. දිව හැපිලා දෙකට වෙන් වෙලා දිව දෙකට කැඩලා බත් එකට වැටුණා. අර වෙලාවේ කරපු කර්මය ඒ වෙලාවෙම ඒ වගේම සමාන විපාකයක් ලැබුණා. ඊට පස්සේ අර ගොනාගේ වගේ අර හරකගේ වගේ තමන්ගේ මුවෙන් ලේ ධාරාව ගිරෙන්න පටන් ගත්තා. එක දිගට නවත්ත ගන්න බැරුණා. කෑ ගහනවා වේදනාවෙන්. දැන් ගොනා වගේ ගොනෙක් වගේ හරකෙක් වගේ බිම දිගා වෙලා දන ගගා කෑ ගහනවා හරකෙක් වගේ. කෑ ගහ හරකෙක් වගේ දන ගගා ඉන්නවා. ඊට පස්සේ මේ ගව ඝාතකගේ පුතෙක් හිටියා. මේ පුතා මේ ගව ඝාතකයා දිහා බලා ඉන්න. ඊට පස්සේ අර බිරිඳ කිව්වා බලන්න පුතේ නුඹගේ තාත්තා ගොනෙක් වගේ දන ගගා විලාප දෙනවා. නුඹ මේ ගෙදර හිටියොත් නුඹටත් මේ දුක මේ විදිහට මුරුම වෙනවා. නුඹටත් මස් මරන්න වෙනවා, හත්තු මරන්න වෙනවා. ඒ නිසා නුඹ මං ගැන හිතන්න එපා. මගේ ජීවිතය ගැන හිතන්න එපා. නුඹ කොහොම හරි මෙතනින් බේරලා පැනලා යන්න. නුඹ කොහොම හරි මෙතනින් බේරලා පැනලා යන්න මේ පැත්තවත් ඉන්න එපා කියලා කිව්වා. ඒ රාසේ පුතා මරණ බය දැක්කා. මරණ බය දැකලා තමන්ගේ අම්මට වන්දනා කරලා එතනින් ගියා. ගිහිල්ලා තක්සිලාවට ගියා. තක්සිලාවට ගියා පුතා. අර මිනිස්සයා කෑ ගහ හරකෙක් වගේ බොහෝ වෙලාවක් කෑ ගහ දුක් වෙනලා මැරලා ගිහිල්ලා අපායෙ ඉපදෙනවා. මැරලා ගිහිල්ලා අපායෙ ඉපදෙනවා. ඒ ගව ඝාතකයාගේ පුතා තක්සිලාවට ගිහිල්ලා ඒ ඇඳුරුතුමා ගාව රන් කරු කර්මාන්තය ඉගෙන ගත්තා. ඇඳුරුතුමේ ගාව රන් කරුවෙක් වශයෙන් රත්තරන් කර්මාන්තය ඉගෙන ගත්තා. ඊට පස්සේ ඒ ගුරුවරයා මෙයාට කිව්වා මම දැන් ගමනක් ගිහිල්ලනවා
මෙන්න මේ වගේ රත්තරන් වලින් නිර්මාණයක් කරලා තියන්න කියලා යම් නිර්මාණයක් දීලාගෙන. මේ ගවඝාතකයාගේ පුත්‍රයා ඒ විදිහට බොහොම ලස්සනට රත්තරන් කර්මාන්තින් කියපු ආභරණය නිෂ්පාදනය කරා. ඊට ගුරුවරයා මේ නිර්මාණය දකින්න ඇවිල්ලා දැකලා කියනවා මේ කෙනා නම් කොහේ ගියත් ජීවත් වෙන්න දක්ෂයෙක්. එනිසා මෙයාට මගේ දුවව සරණ පාවා දෙන්න ඕන. මේ ගුරුතුමාගේ දුව මේ ගවඝාතකයාගේ පුත්‍රයාට සරණ පාවා දෙනවා. විවාහ කරලා දෙනවා. මේ කාලය තුල උන්ටත් දරු මල්ලන් හැදලා දරු මල්ලොත් ලොකු වෙලා මොහොත් වයසට යනවා. නිකම්ම නිස්කාරණීය වයසට යනවා. ඔහුගේ පුතෙක් හිටියා. ගවඝාතකයාගේ පුතාට හොඳ පුතෙක් හිටියා. මේ පුතා ශිල්ප ශාස්ත්‍ර අදාරලා සවැත් නුවරට ගිහිල්ලා ඒ සවැත් නුවර වාසය කරන කාලෙදී බුදුරජාණන් වහන්සේව හම්බ වෙලා බොහෝම සද්ධාවන්ත උපාසකයෙක් බවට පත් වෙලා හිටියා. ඉතින් මේ පුත්‍රයාගේ පියතුමා එහෙම නැත්නම් ගවඝාතකයාගේ පුත්‍රයා තක්සිලා නුවරට නිකම්ම රත්තරන් කර්මාන්තය කර ඉඳලා වයසට ගියා. ජරාවටපත් වුණා. ඉතින් මේ බුද්ධිමත් පුත්‍රයා කල්පනා කරන මගේ තාත්තා නිකම්ම වයසට ගියා පිනක් දහමක් කරගන්න දුන්න නිකම්ම රස්සාව කරගෙන හිටියා. දැන් ගොඩක් වයසයි. කිසිම පිනක් දහමක් කරගත්තේ නැහැ. ඊට පස්සේ මොකද කරේ පුතා තමන්ගේ තාත්තව ගෙන්න ගත්තා තමන් ළඟට. මම මේ පොඩි වැඩක් කරන්න හදන්නේ තාත්තේ මම දානයක් දෙනවා. තාත්තා වෙනුවෙන් මම දානයක් දෙනවා. හොඳයි. සූදානම් කරගත්තා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු මහා සංඝරත්නයට තමන්ගේ නිවසට ආරාධනා කරා දානයට. භික්ෂු වහන්සේලා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ වෙලා එතනට වැඩම කරලා වාඩි වෙලා දානය පූජා කරගත්තා. දානය වැළඳුවා. දානය වළඳලා මේ පුතා කියන ස්වාමීනි අප විසින් මේ ජීව දානය දෙන ලද්දේ බොහෝම අරමුණු කීපයක් ඉදිරියට අපේ තාත්තට අනුමෝදනාවක් කරනු මැනවි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ ගවඝාතකයාගේ පුත්‍රයා ආමන්ත්‍රණය කළා මෙන්න මේ විදිහට ගාථාවක් දේශනා කරනවා. කොයිතරද දේශනා කරන්නේ? කියනවා පණ්ඩුපලා සෝච දානාසි යමපුරිසාපි තං උපත්ථිතා උයෝග මුඛේජ තිට්ඨති පාඨහි යම්පිච තේ නවිද්ධති සෝකරෝහි දීපමත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ භව නිද්දන්තමාලෝ අනංගනෝ දිබ්බං අරිය භූමිමේසි කියලා මෙන්න මේ ගාථා දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ගවඝාතකයාගේ පුත්‍රයාට මේ ගාථා දෙක දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ ගාථා දෙක ගැන අට කතාව තුළ මේ විදිහට සඳහන් වෙනවා. ගැලවී වැටෙන්නට ලං වුණු ඉදී වැටි කොළයක් ලෙසට ඔබ මරණය ළඟම සිටි. හරණය ගෙමන් එහි යන විට තැනක වැටි නිවසක් නොමැත මග උවරණ ගැටුම වටි. තමනට තමන්මය කරගෙන නිති පිහිට දන්නා බණ දහම් නුවණැත්තකු ලෙසට යලි ඉපදුම ජරාවිය මරණය කුමට මග උපකරණ ගෙන යනු මැන බඹ ලොවට. දැන් ඔබ පණ්ඩු පලාසෙක් වගේ යම පුරුෂයෝද එළඹ සිටිනවා නුඹගේ ජීවිතයේ ඉස්සරහා. පරලොව යාමට අවශ්‍ය කරන මාර්ගෝපකරණද නුඹට දැන්නේ. තමන්ට තමන් පහනක් කරගන්න මහා උත්සාහයෙන් නැනවතෙක් වන්න කෙලස් රහිතව මල රහිතව ආර්ය භූමියට පත්වන්න. මෙන්න මේ විදිහට ගාථාවන්
දේශනා කරන්නට යෙදුණා. පින්වත්නි පණ්ඩු පලාස කියලා කියනවා ආකාර කීපයකට. පැවිදි වෙන්න ප්‍රවෘජා භූමියකට එන්න කෙනෙක් පණ්ඩු පලාස කියලා හඳුන්වනවා. ඒ පාට ඇඳුමක් අඳින හින්දා. පණ්ඩු පැහැ ගැන්නෝ ඇඳුමක් අඳින නිසා තමයි පණ්ඩු පලාස කාලය කියලා ඒ කියන්නේ. නමුත් මෙතන පණ්ඩු පලාස කියලා කියන්නේ මොකද්ද? උපාසකය නුඹ දැන් බිමපතිතෝ වියලි කොලයක් වගේ. නුඹ දැන් මැරිලා ඉන්න කෙනෙක් වගේ. මේ අන්තිම කාලෙන් තව ටික දවසකින් නුඹ මැරෙනවා. යම පුරුෂෝ මේ මරණයට තමයි මේ යම පුරුෂෝ කියලා කියන්නේ. යම දූතයෝ කියලා කියන්නේ මරණයට. නුඹ මරණයට දැන් බොහෝම ලං වෙලා ඉන්නේ. උයෝග මුකේති. එහෙම නැත්නම් පරිහානිය මුකේ. පරිහානියට ලං වෙලා ඉන්න නුඹ ජීවත් වෙලා ඉන්න කාලේ කුසලයක් කරගෙන නැහැ. නුඹ පරිහානියටපත් වෙලා නුඹ විනාශයටපත් වෙලා ඉන්නේ. පාඨහිය කියලා කියනවා පින්වත්නි. අපි කොහේ හරි ගමනක් යනකොට හාල් ආදී අරගෙන අවස්ථ කරන වළං හට්ටි මුට්ටි අරගෙන මේ යන්නේ උයාගෙන පිහාගෙන කන්න ඕනේ නිසා ඉතින් අන්න ඒවා කියනවා ගමනට උපකරණ මාර්ගෝපකරණ කියලා. නමුත් පින්වත්නි මේ සංසාරය නැමැති මේ ගමනේ මග උපකරණ විය යුත්තේ මොනවාද? කුසල්. මග උපකරණ විය යුත්තේ පින දහම. නුඹ එහෙනම් සංසාරේ සැප විඳින්න අවශ්‍ය කරන කුසලයේ උපාදනය කරගෙන නැහැ. නුඹ කුසලයේ උපාදනය කරගෙන නැහැ. එහෙනම් නුඹ මග වියදම් හොයාගත්ත කෙනෙක් නෙමෙයි. නුඹ පායට අභිමුඛවයි ජීවත් වෙන්නේ. සෝ කරෝහි ඔබ මහා සයුරේ නැවක් බිඳුන වෙටදී දිවයිනක් සොයා ගන්නාසේ තමන්ට මේ කුසලය ප්‍රතිෂ්ඨා කරගන්න. වහා උත්සාහ කරන්න. වහා වීරිය කරන්න. තමන්ට කුසල් කරගැනීමේ දක්ෂ භාවය ඇත්තෙක් වෙන්න. නුවණැත්තෙක් වෙන්න. කුසල් නොකරන බාලයෙක් වෙන්න එපා. නුඹ හොඳ කුසල් කරන ප්‍රඥාවන්තයෙක් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දිබ්බං අරිය කියන්නේ මේ ආර්ය භූමිය කියලා වෙන මෙතෙන් මේ සේම භූමියක් නැහැ. මේ කියන්නේ මේ රාගාදී කෙලෙස් මල ධර්මයන්ගෙන් අයින් වෙලා සදාතනික සැප තියෙන නිවන් සුවය අත්විඳින්න කියලා. නිවන් භූමිය කියලා භූමියක් නැහැ. යම් භූමියක නිවනේ උප්පත්තියක් ලැබීමක් කියලා එකක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් මේ කෙලෙස් මල ධර්ම ටික සම්පූර්ණයෙන් යටපත් කරලා මේ සංසාරේ ගමන නැවැත්වීම තමයි මේ නිවන් අවබෝධය කියලා කියන්නේ. එතකොට මේක තමයි මේ ආර්ය භූමිය කියලා කියන්නේ. නැත්නම් ආර්ය භූමිය කියලා වෙනම භූමියක් එහෙම නැහැ. එහෙම භූමියක් නැහැ. නමුත් තරකට තමයි එහෙම කියන්නේ. ඊට පස්සේ දේශනා අවසානයේ මේ අවුරුදු ගානක් අර තමන්ගේ තාත්තා විඳපු දුකත් බලාගෙන දැන් මෙයා ජීවිතයේ අන්තිම කාලයට ඇවිල්ලා. මේ ගව ඝාතක පුත්‍රයාගේ අන්තිම කාලයට ඇවිල්ලා. අන්න යා මොකද වෙන්නේ පින්වත්නි මේ දේශනාව අහනකොට මේ දේශනාව සම්මෙනකොට මේ තනත්තා සෝවාන් මාර්ග ඵලයට පත් වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් පින්වත්නි මේ පිරිස මේ පුත්‍රයා දෙවන දවසේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා දානයේ පිණිස. බුදුරජාණන් වහන්සේ වසුවා දෙවන දවසේ දානයට වැඩම කරනවා. දානයට වැඩම කරලා පින්වත්නි ස්වාමීනි මේ දාණය මගේ පියා වෙනුවෙන් සෝදානම් කරපු දානයක්. ස්වාමීනි අනුකම්පාවෙන් මේ දාණය පිළිගන්නාසේක්වා. ස්වය දාණය පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ පහවදා උදේ භික්ෂු මහා සංඝරත්නයත් එක්ක වැඩම කරන්නට යෙදුණා. වැඩම කරලා පනවා තිබු වාසනේ මස්තකයේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරලා සීතෝදකාදී පිළිගන්නෝවෙන් අනතුරුව දැන් සෝදාගෙන දානමාන වළඳලා හිටියා. දන්කේ සවසන් වුණාට පස්සේ මේ පුත්‍රයා ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ අපේ තාත්තගේ ජීවදානේ තාත්තට ස්වාමීනි නැවත වතාවක් අනුමෝදනාවක් කරන්න කියලා කිව්වා. ඊට පස්සේ නැවතත් ගාථා දෙකකින් බුදුරජාණන් වහන්සේ මේ ගව ඝාතකයාගේ පුත්‍රයාට එහෙම නැත්නම් මේ පුත්‍රයාගේ පියතුමාට ධර්ම දේශනා කරා. කොහොමද? උපනීත වයෝච දානාසි සම්පයාතෝසි යමස්ස සම්තිකං
වාසෝ පිචතේ නත්ති අන්තරා පාඨේ යම් පිචතේන විජ්ජති සෝකරෝ හි දීපමත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ භව නිද්දන්තමාලෝ අනංගනෝ න පුන ජාති ජරං උපේහිසි. මෙන්න මේ ගාථා දෙක දේශනා කරා බුදුරජාණන් වහන්සේ මේ ගවඝාතකයාගේ පුත්‍රයාට මේ ගාථා දෙක දේශනා කරන්නට යෙදුණා. ඉතින් මේ ගාථා දෙක දේශනා කරාට පස්සේ අට කතාව තුළ නැවතත් ඒකේ තේරුම යන්තම් මේ විදිහට සඳහන් වෙනවා. නුඹ දැන් ඉක්ම ගිය කාලයේ ඇති වයසට ගිය පුද්ගලයෙක්. මරණයෙන් නුඹ සමීපයට වෙලා ඉන්න පරලොව යන අතරමඟ නැවතීමක් නැහැ. නුඹට මේ මග වියදම් ඇත්තෙත් නැහැ. ඒ නිසා නුඹට පිහිටක් කරගන්න. නුඹට පිහිටක් වෙන නොවනැත්තෙක් වෙලා වහවහාම වෑයම් කරන්න. කෙලෙස් නැත්තෙක් වෙන්න. කෙලෙස් නැත්තෙක් වෙලා නැවත ඉපදීමට හෝ ජරාවටපත් නොවෙන්න වෑයම් කරන්න. මේ ජීවිතයේදී මේ දුක නැති කරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නට යෙදුණා. පින්වත්නි, මේ උපනීතවය කියලා කියන්නේ පින්වත්නි, මේ උපාති කියන්නේ නිපාත පදයක්. පින්වත්නි, මේ වයස් කාලය ගත වුණාට පස්සේ එහෙම නැත්නම් බොහෝ කාලයක් ජීවත් වීමෙන් පසු ඉක්ම ගිය වයස ඇති දැන් ඔබ තුන් වයසම ඉක්මවලා තියෙනවා. පොඩි කාලෙත් ඉක්මවලා තියෙන්නේ. මැදිවියත් ඉක්මවලා තියෙන්නේ. අවසානයේත් ඉක්මවලා දැන් මේ අවසාන හරියට ඇවිල්ලා ඉන්නේ. නුඹ දැන් මරණයට කිට්ටු වෙන්නේ. මරණයේ දොරටු අභිමුඛව. තව ඔන්න මරණ වගේ ඉන්නේ. සම්පයාතෝසි යමස්ස සම්තිකම්. මරණ මුඛයට යාමට පැහැදුණු කෙනෙක් ලෙස සිටින්න. බය නැතුව මැරෙන්න සූදානම් වෙන්න. වාසෝ පිචතේ නත්තේ අන්තරායාති. පින්වත්නි, ජීවිතයේ අන්තිම කාලයට ආවට පස්සේ තමන්ට ඊළඟ මොහොතේ මරණය සිද්ධ වෙනවා නම් අපි කිසි කෙනෙකුට කියන්න පුළුවන්ද අනේ මම මේ හදිස්සියේනේ මැරෙන්න ආවේ, මට මේ තව පොඩි වැඩ වගේක් තියෙනවා, මං තාම බෙන්දහම් ටිකක් කරගත්තේ නැහැ, මං එහෙනම් දානයක් දීලා එන්නම්, මම දවස් 7 සමාදන් වෙලා එන්නම්, මං භාවනා කරලා එන්නම් කියලා ඒ වෙලාවේ හැරිලා යන්න පුළුවන්ද? ඒ වෙලාවේ ආපහු හැරෙන්න බෑ කියන එකයි මේ කියන්නේ. එහෙම නැත්නම් මේ කෘත්‍ය කරන අතරමඟ පරලොව යන අයට ඉතින් ඔන්න අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දැන් මැරෙන්න කිට් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට කියන්න පුළුවන්ද එහෙනම් තව ආතියක් විතර ඉඳලා යන්න, දැන් දානයක් දෙන්න, දැන් හොඳට සිල් රකින්න, දැන් භාවනාවක් කරලා ඉඳලා මැරෙලා යන්න කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කිව්වත් එහෙම ඉන්නත් බෑ. ඉතින් මේ දන් දෙන්න, ධර්මය අහන්න, ඒවා කරන්න හම්බෙන්නේ නැහැ. පාඨහියන් කියලා කියනවා පින්වත්. දැන් පළවෙනි ධර්ම දේශනාවෙන් පළවෙනි දවසේ මේ කෙනා සෝවාන් වුණා. දැන් මේක නැවත දැඩි කරලා කියනවා. මේක මේ උපාසකතුමාට අදහස් ඇති කරන්න නැවත මේ දේ දැඩි කොට කියනවා. රජතුමා හොඳ උදාහරණ කතාවක් තියෙනවා. බාන පින්වත්නි අතුර රජතුමා තමන්ගේ මුව පමණට කබලෙන්කාර ආහාර ගත් විට එම කුමරු ඔහුගේ මුවට සරිලනසේ කබලෙන්කාර ආහාර ගනි. ඒ කියන්නේ පින්වත්නි, රජතුමාගේ මුවේ ප්‍රමාණයට කෑම ටිකක් ගන්නවා. හැබැයි රජ කුමාරයා ඒ ප්‍රමාණයටද ගන්නෙ? රජ කුමාරයාට අවශ්‍ය වන ප්‍රමාණයට විතරයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපරිම වශයෙන් ධර්ම දේශනා කරාට පස්සේ මේ උපාසකතුමා තමන්ගේ සංසාර පෙරපින් බලය සහ උපනිශ්‍රය බලය හේතු කොටගෙන සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ මේ අනුශාසනාව හරිය වෙලා
තමන්ට එතනින් ඉස්සරහ තව පියවර දෙකක් යන සකදාගාමි පියවර පහු කළා අනාගාමි කියන පියවරට යනවා. ඉතින් බලන්න පළවෙනි ගාථා දෙක කියලා ඉවර වෙනකොට සෝවාන් වෙනවා. දෙවෙනි ගාථා දෙක කියලා ඉවර වෙද්දී ඒ උපාසක මහත්මයා අනාගාමී භාවයට පත් වෙනවා කියලා ධර්මයේ තුල සඳහන් වෙනවා. බලන්න පින්වත්නි මේ ලෝකේ අපි ජීවත් වෙනකොට අපිටම තමයි පිහිට වෙන්නේ. තමන්ගේ පිහිට තමන්ගේ අතමයි. තමන්ගේ පිහිට තමන්මයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් ධර්මයේ දේශනා කරලා නිවැරදි මාවතේ කියන්න විතරයි. නමුත් අපිට ඒක බලෙන් තමන්ගේ හිතට අවබෝධ කරවන්න බෑ. එහෙම වෙන්න එක අමාරුයි. තමන්ගේ හිතට අවංකවම වැරදි කරගෙන යනකොට තමන්ගේ පිහිට ආරක්ෂාව තියෙනවා කියලා තාම උතර භාවනා කරමින් සිල් ආදී ගුණ ධර්මයන් සපුරා ගනිමින් පාරමිතා ධර්මයන් සපුරා ගනිමින් මේ විදිහට මේ යන ගමනක් තමයි පින්වත් නිවනින් කෙලවර වෙන්නේ. කවදාවත් අකුසල් වඩා ඉඳලා අකුසල් කර ඉඳලා අපිට නිවනට එහෙම ලං වෙන්න නම් හරි අමාරුයි. නිවනට ලං වෙන්න තියා දිව්‍ය ලෝකයටවත් යන්න අමාරු වෙන්න පුළුවන්. දැන් බලන්න තමන්ගේ පිහිට තමන්ගේ ආතමයි කියලා කිව්වට දැන් මේ ඊයේ වගේ දවසක කොයිතරම් දේවල් සිද්ධ වෙනවද මේ ලෝකයේ පුරාට කාම වර්ධව ඇසරීම ආදී බහුල වශයෙන් සිද්ධ වෙන දවසක් කිය. මොකද ඔය බොරු දවසක් හදාගෙන ආදරවන්තයන්ගේ දවස කියලා එදාට ඉතින් බොරුවට අනිත් බොහෝ දෙනෙක් විනාශ මුඛයට ඇදලා දාන අපාය මුඛයට ඇදලා දාන මහා දරුණු ඛේද වාචකයක් වෙලා තිබුණා. දරුණු ඛේද වාචකයක් වෙලා තියෙනවා. කාම වර්ධව ඇසරීම ස්ත්‍රීන් පුරුෂයන් සිද්ධ කරනවා. දරුවන් සිද්ධ කරනවා. වැඩිහිටියන් කෙරෙහි සිද්ධ කරනවා. මේ කොහොම කරත් වැරදි දේම තමයි. මොකද ඒ දේ හොඳයි කියලා අපිට අනුමත කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. තමන්ගේ පිහිට තමන් කොට ඉන්න ඕනේ ලෝකයක කුසලයේ අතහැරලා පාපය පිළිබඳව පවටම දුවන ලෝක සත්‍යයන් ඉන්න කාලයක ඕන් බේරා ගන්නවයි කියලා කියන්නේ බේරා ගන්න උත්සාහවන්ත වෙනවයි කියලා කියන්නේ හරි අසීරු දෙයක්. හරි අපහසු කාරණාවක්. සමහර වෙලාවට අපි කොයි තරම් දේවල් කිව්වත් කොයි තරම් ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කිව්වත් ඒ දේවල් සමහර වෙලාවට පිළිගන්නේ නැහැ. ඇයි අර අකුසලයේ වැඩි තමන්ගේ හිත තියෙන වෙන තැනක තමන් කරන්නේ වෙන දෙයක්. අන්න ඒ නිසා ඊට බලන්න මේ සමාජයක් තුල දෙමව්පියෝ ආරක්ෂා නැහැ. දෙමව්පියෝ සමහර වෙලාවට අනාචාරවල හැසිරෙනවා. දෙමව්පියෝ අනාචාරවල හැසිරීලා තමන්ගේ දුව බේරගන්නේ කොහොමද? තමන්ගේ පුතාව බේරගන්නේ කොහොමද? මේ ජරා ගොඩෙන් කොහොමද ගැලවෙන්නේ? කවද්ද ගැලවෙන්නේ? ඇයි මේකෙන් ගැලවෙන්න උත්සාහයක් නැත්තේ? මේකේ කොයි තරම් දුකක් ගෙන දෙනවද? කොයි තරම්නම් පාපයක් සිද්ධ වෙනවද? ඇයි මේ දේවල් තේරුම් ගන්න අමාරු මිනිස්සුන්ට? මිනිස්සුන්ට තේරුම් ගැනීමට වඩා අමාරුවට වඩා තියෙන්නේ වෙන මොකක් හරිද? නැත්තම් මේ සුළු සැපේ මහ විශාල සැපයක් කියලා පේනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් අපිට දුක ඉක්මනට අමතක වෙනවා. සැප භාගල තියෙන විනාඩියයි දෙකයි. අන්නේ විනාඩියේ දෙකේ සැපේ පින්වත් අපි බොහෝ විශාල සැපයක් විදිහට අල්ල ගන්නවා. ඉතින් බලන්න අපි කොයි තරම්නම් පහත් මට්ටමේ තමන්ගේ හිසට තමන්ගේ අතවත් පිහිටට නැහැ. අන්න එහෙම කට්ටියක තමන්ගේ හිතට තමන්ගේ අතවත් පිහිටට නැහැ. ඉතින් තමන්ගේ ඔළුව තෙමෙනවට ඉතින් තමන් අතහරි ඉහලා ගන්න. අතහරි තියා ගන්න ඕනේ ඔළුව තෙමෙන්නේ නැති. නමුත් එහෙමවත් නැහැ. ඉතින් කල්පනා කරලා බලන්නකෝ. දැන් මේ ගව ඝාතකයා බුදුරජාණන් වහන්සේ පේන මානෙ හිටියේ. ඇහෙන මානෙ හිටියේ චුන්දසෝකර වාගේ. චුන්දසෝකර වාගේ. ඒ චුන්දසෝකර වගේත් මේ ගව ඝාතකයා පේන හැෙන මානෙට කවදාවත් බුදුරජාණන් වහන්සේ බහැ දකින්න ගියේ නෑ. කවදාවත් බුදුරජාණන් වහන්සේ දානයක් පූජා කරේ නෑ. කවදාවත් බුදුරජාණන් වහන්සේගෙන් බණ පදයක් ඇහුවේ නෑ. සීලයක් ආරක්ෂා කරගෙන භාවනාවක් කරේ නෑ. බලන්න කොයි තරම් අලාභයක්ද ඒක කියලා. කොයි තරම් ලාභයක් ඇති කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් පින්වත්නි මේ වගේ බොහෝ සෙන් කුසල් කරගන්න පුළුවන් කාලයකත් අපි මේ කරන්නේ කුසල් නෙවෙයි නා. කරන්නේ අකුසල් නා. අපිට ඉතින් කවර කතාවද සංසාරේ බොහෝ කාලය අපිට ඉතින් බොහෝ අකුසල් නම් සිද්ධ වෙන්නේ. අපිට යන්න වෙන්නේ බොහෝ සෙන් අපායම තමයි. යම් කෙනෙක් අකුසල්ම කර කර ඉඳලා දිව්‍ය ලෝක යනවා කියන එක හරි අමාරු වැඩක්.
හරි අමාරු වැඩක්. හැබැයි Taman විසින් බොහොම හොඳට පින්දහම් කරමින් ඉඳලා ඉනේ දහමේ පෝෂණය වෙලා දහමට අනුව ජීවත් වෙලා යම් කෙනෙක් යම් විදියකින් නිවන් අවබෝධ කරගත්ත නිවන් අවබෝධ කරගන්නට මෙහා හරි දිව්‍ය ලෝක සබ සම්පත්තිය ලබන්න හරි ඒ දේවල් හේතු වෙනවා. ඕනෑම කෙනෙකුට සිල්පද පහක් තියෙනවා ආරක්ෂා කරන්න. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමෙන් වෙන්වීම, වැරදි කාම සේවනයේ හැසිරීමෙන් වෙන්වීම, මුසාවාදයෙන් වෙන්වීම, සුරාමේරය මජ්ජපමාවෙන් වෙන්වීම කියන මෙන්න මේ පංච දුස්තරද එහෙම නැත්නම් මේ පන්සල් පද පහක් කැඩුවොත් අනේක මහ භයානක දෙයක්. ඒ පන්සල් පද පහවත් ආරක්ෂා කරගෙන ඉන්න මේ ගිහි පින්වත් සෑම දෙනෙක්ම දැනගන්න ඕන. සාමණේර ස්වාමීන් වහන්සේලා නම් සාමණේර දස් සීලය, ආජීව අෂ්ටමංග සීලය, පාරිශුද්ධ සීලය, පාතිමොක්ඛ සංවර සීලය ආදී සීලයන් ටික ආරක්ෂා කරගන්න ඕනේ. භාවනාවන් ටික කරන්නට ඕනේ. ඉතින් මෙහෙ විදිහට මේ ගමන තමා විසින් යන දුරක් පමණයි. තමන් විසින් යනවා නම් ඒ යන දුරක් පමණයි ඔය විදිහට තියෙන්නේ. තමන් අද ඔය ඉන්න මට්ටමට වගේ කියන්න ඕනේ තමන්මයි. තමන් අද වේලක් නොකා වේලක් කරනවා නම් කවුරුවත් පරිණයකට තමන්ගේම සංසාරේ දානීය ප්‍රමාණය. තමන්ගේ සංසාරයේ දානීය තියෙන ප්‍රමාණය. ඉතින් එහෙනම් තමන්ට කුසලයක් වෙන්නේ නොවන, සැප වෙන්නේ නොවන කුසලයේ කරන්න වෙනවා. අකුසල් කරොත් එහෙම සැප වෙන්න බෑ. අකුසල් කරලා අපායට යන්න තියෙන්නේ, පෙරේත ලෝකයට යන්න තියෙන්නේ. පින්දහම් කරොත්, බණ භාවනා කරොත්, කුසලයක් කරොත් එහෙම ඒ කෙනාට යන්න තියෙන දිව්‍ය ලෝකයට. කුසලයේ විපාකයේ සැපයයි, අකුසලයේ විපාකයේ දුකයි. ඉතින් මෙන්න මේ දෙක අපි හරියාකාරව තෝරා බේරා ගත්තොත් අපිට බොහෝ කාලයක් සැප වෙනස පවතින දෙයක් සිද්ධ කරන්නට පුළුවන්කම ශක්තිය ලැබෙනවා. ඉතින් එහෙමනම් ඒ උදෙසා මේ කරපු දේශනාවත් හේතු කරගෙන තමන්ගේ තිබෙනා වූ මසුරු මල ධර්මයන් ඉවත දාලා දාන ආදී ගුණ ධර්මයන් පුරුදු පුහුණු කරලා මේ ගන්න පුළුවන් මේ ධර්ම දේශනාවෙන් ගන්න පුළුවන් පොඩි හරි ආදර්ශය අරගෙන තමනුත් මැරෙනවයි කියන ඒ සිතුවිලි හිතේ තියාගෙන මරණානුස්සති භාවනාව හෝ වඩාගෙන තමන් කොහොම හරි මේ ගමන කෙලවර කරන්න උත්සාහවන්ත වෙනනේ. අද උත්සාහ කරොත් අපිට මෛත්‍රී බුද්ධ ශාසනයවන් මේ පින්වතුන්ට නිවන් අවබෝධ කරගන්නට ලැබෙවි. හැබැයි අද නොකරන උත්සාහය මෛත්‍රී බුද්ධ ශාසනය නම් කෙලින්ම ගන්න හදන්නේ ඒක ඉතර නුවණට හුරු ක්‍රියාවක් එහෙම නෙවෙයි. කියන එකත් මතක් කරමින් එහෙමනම් අප මේ දේශනාව මෙතකින් නිමා කරනවා. හොඳයි එහෙමනම් මහා සංඝරත්නය වෙනුවෙන් මේ පින්වත් සෑම සිවුදනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඥාතේ සමිජ්ජතෝ